සොඳුරු උදෑසනක් සුබ දවසක් සියලු දෙනාට. ව්‍යාධිය දුකක් ව්‍යාධිපි දුක්ඛං බුදුන් වහන්සේ දේශනා කළා. ලෙඩ රෝග වැළඳීම මනුෂ්‍යයාට දුක. නමුත් අපේ රටේ මහජන මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවයේ බොහෝ පිරිසකට මනුෂ්‍යයාට ලෙඩ දුක් වැළඳීම ව්‍යාධිය හට ගැනීම සැපක්. නැත්නම් ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට අවස්ථාවක්. පසුගිය 21 අඟහරුවාදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඉල්ලීම් 7ක් මුල් කොටගෙන ඒ ඉල්ලීම් අතර තිබෙනවා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම, ස්ථාන මාරු මණ්ඩල අනුමැතිය නැතිව විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම, එසේම ශ්‍රේණී වෛද්‍යවරුන් අනුමත කිරීම, ස්ථාන මාරු මණ්ඩල ප්‍රතිපත්තියට පටහැනිව මේ ඉල්ලීම් 7 අතර එක චෝදනාවක් සෞඛ්‍ය ඇමතිවරයාටත් එල්ල කොට තිබෙනවා. සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍ය සේවයේ කණ්ඩායම් අතර ගැටුමක් ඇතිවන ආකාරයට සහ වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන ආකාරයට ක්‍රියා කරන බවට. දැන් මේ ඉල්ලීම් 7ම වෛද්‍යවරුන්ගේ වෘත්තියට අදාළ ඒවා. සීනතිබ පොදුවේ සමස්ත සෞඛ්‍ය සේවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ඒවා නොවේ. වෛද්‍යවරුන්ට හෝ වෙනත් රැකියාවක වෘත්තියක නිරත අයට තමන්ගේ යුක්ති සහගත සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට අවසාන ආයුධයක් වශයෙන් වැඩ වර්ජනය කිරීමේ අයිතිය පිළිගත් අයිතියක්. නමුත් එක්සත් ජාතීන්ගේ හෝ එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයක් වන ලෝක කම්කරු සංවිධානයේ හෝ කිසිදු ප්‍රඥප්තියකින් අන්තර්ජාතික සම්මුතියකින් වර්ජන අයිතිය පිළිගෙන නැහැ. ඒත් වෙනත් ප්‍රකාශනවලදී සම්මන්ත්‍රණවලදී මේ අයිතිය පිළිගෙන තිබෙනවා. නිසකෝම වැඩ කරන ජනයාට තමන්ගේ සාධාරණ ඉල්ලීම් අයුක්තියක් සිදුවන විට එය ඉවත් කර ගැනීම සඳහා ඒ පාලක පක්ෂය නම්‍යශීලී නොවන්නේ නම් මේ අයිතිය භාවිත කිරීම පිළිගත හැකි දෙයක්. එසේ වුවත් අන්තර්ජාතික සම්මුතීන්ගෙන්ම සඳහන් කොට තිබෙනවා ජාතික සෞඛ්‍යයට, ජාතික ආරක්ෂාවට වැනි අතිශය තීරණාත්මක වැදගත් ක්ෂේත්‍රවලදී වැඩ වර්ජනය කිරීමේ අයිතිය සීමා කළ හැකි බව, නැත්නම් එවැනි දේ වර්ජන නොකළ යුතු බව. අප මේ පිළිබඳව මැදහත් ලෙස කල්පනා කරනවා නම් නිසැකෝම මේ අයිතිය පිළිගත යුතු වෙනවා. එසේ නැතහොත් පාලකයින්ට හැකියාව ලැබෙනවා තමන්ට අභිමත පරිදි සෑම ශේෂ්ත්‍රයකම පාලනය ගෙන යන්න. අනෙක් පැත්තෙන් වෛද්‍ය වෘත්තිය විවාදයක් නැහැ, උතුම් වෘත්තියක්. මන්ද එය මිනිසුන්ගේ ජීවිතය රැක දෙන නිසා. රෝගී භාවයට පත් තැනැත්තාට වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියට තමන්ට ප්‍රතිකාර කරන පිරිස් ඔවුන්ට පෙනෙන්නේ දෙවි කෙනෙකු බුදු කෙනෙකු ලෙස. ඉතින් මේ ගරුකොට යුතු වෘත්තිය ඒ වෘත්තිය නඩත්තු කරන ජනතාවටම පීඩාකාරී ලෙස භාවිත කළ යුතුද යන්න සමාජයේ නැවත සිතා බැලිය යුතු නොවේද? වෛද්‍යවරුන් වැඩ වර්ජනය කළ විට කුමක්ද වෙන්නේ? මා එක්තර ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයකදී සවන් දුන්නා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධානී ප්‍රකාශකයෙක් කියනවා මේ නිසා සෞඛ්‍ය සේවය බිඳ වැටෙනවා. සෞඛ්‍ය සේවය බිඳ වැටුනහම
කාටද රිදෙන්නේ? ජනාධිපතිට, අගමැතිට, සෞඛ්‍ය ඇමතිවරයාට නිසකවම ඕනට රිදෙන්නේ නැහැ. පසුගිය දවස්වල සියලුම පුවත්පත්වල වෙනත් මාධ්‍යවල මේ වර්ධනය නිසා රජයේ රෝහල් වලට ප්‍රතිකාර ගැනීමට එන පෞද්ගලික රෝහල් වලට ගොස් ප්‍රතිකාර ගැනීමට නොහැකි අති විශාල ජනකායකට ඇතිව තිබෙන පීඩනය වාර්තා කර තිබුණා. එක් ඉංග්‍රීසි පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයක් පළ වී තිබුණා. ඒ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි මිනිස්සු තෙරපි ඉඳගෙන හෝ හිටගෙන තමන්ට පිහිටක් ලැබෙන තුරු බලා සිටින ආකාරයට තවත් පුවත්පතක තිබුණා. රෝගීන්ට තමයි මේ වර්ජනයේ බර පීඩාව වේදනාව දරන්නට සිදු වී තිබෙන්නේ. එතන මේ පීඩාවට ලක්වන පිරිස කවුද? ඒ තමයි අපේ රටේ අඩු ආදායම් ලබන වරප්‍රසාද රහිත පෞද්ගලික රෝහල් වලට අධික මිල ගෙවා ප්‍රතිකාර ගැනීමට නොහැකි කිසියම් අවස්ථාවක පෞද්ගලික රෝහලකට ගියත් ඊළඟ දවසේ රජයේ රෝහලට යන්නට සිදුවන ජනතාව. 2016 දී අපේ රටේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ කුටුම්බ ආදායම් සහ වියදම් සමීක්ෂණය අනුව මේ රටේ කුටුම්බයන්ගෙන් පවුල් ඒකක වලින් 80%ක්ම අඩු ආදායම් ලබන පිරිස්. ඒ සමීක්ෂණය අනුව අපේ රටේ කුටුම්බයන්ගෙන් 10%කට දල වශයෙන් මාසක ආදායම රුපියල් 10,000ක් පමණ. 20%කට එය 14,000ක් පමණ. ඔබට හිතා ගන්න පුළුවන් එවැනි ආදායමක් ලබන පිරිස්වල ජීවන වේදනාව කොයිතරම් විය හැකිද? ඒතර මේ අය තමයි රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ. ඔවුන්ට තමයි මේ පීඩාව ඇති වෙන්නේ. මේ අනික් පැත්තක් තියෙනවා බරපතල ප්‍රහේලිකාවක් කීද වාචකයක්. අපේ රටේ වෛද්‍ය සෞඛ්‍ය සේවය, රෝහල්, වෛද්‍යවරු, හෙදියෝ, සෙසු කාර්ය මණ්ඩල සඳහා වැටුප් ගෙවන්නේ මේ ජනතාව උපයන ආදායමෙන් රජය ගන්නා බදු මුදල් වලින්. ඊටාම දුප්පත් මිනිසයා ඍජු බදු නොගෙවන බව ඇත්ත. ඔහු වක්‍ර බදු ගෙවනවා. රටක ධනය උපයන්නේ ඒ රටේ වැඩ කරන ජනතාව. වැඩ කරන ජනතාව සෑම රටකම පාහේ අඩු ආදායම් ලබන අවවරප්‍රසාදිත අතිශය දුක්ඛිත දුක්බර ජීවිත ගත කරන මිනිස්සු. වෛද්‍ය සංගමය නිවේදනය කළ තමන්ගේ වර්ජන සමය තුළ හදිසි ප්‍රතිකාර සේවා, ළමා හා පිළිකා ප්‍රතිකාර සායන, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම අකණ්ඩව කරගෙන යන බව. නමුත් එවැනි සායනවලට එන පිරිසට අතිශයින් වැඩි සංඛ්‍යාවක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට එනවා. මෙය ධනය තිබෙන අයට එය ගැටලුවක් නොවේ. ඇතැම් පෞද්ගලික රෝහල් වල ඉන්ජෙක්ෂන් එකක් දීම සඳහා පමණක් ඉන්ජෙක්ෂන් එක සඳහා වැය වෙන මුදලට අමතරව දැන් වෛද්‍යවරු අය කරනවා රුපියල් 2,500ක් 3,000ක් වැනි මුදලක්. ඉතින් මෙන්න මේ පිරිසට තමයි පීඩාවට පත් කරන්නේ. ඒක අපි දකින්නේ කීද වාචකයක්, ප්‍රහේලිකාව. සාමාන්‍ය ජනතාවට සිදුව තිබෙනවා ඉල්ලගෙන පරිප්පු කන්න. ඔවුන් ශ්‍රමය වැය කොට වැඩ කිරීමෙන් උපයන ධනයෙන් තමයි මේ ආයතන නඩත්තු වෙන්නේ. වෛද්‍යවරු හෙදියෝ බිහි වෙන්නේ ඒ ආකාරයෙන්. දැන් වෛද්‍යවරුන්ට ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න විසඳාම ගැනීම සඳහා තමන් බිහි කොට නඩත්තුකට පෝෂණය කළ ජනතාව පීඩාවට පත් කිරීම කොයිතරම් නිවැරදිද, යුක්ති සහගත සදාචාරද, ශීලාචාරද කියන කාරණය සමාජය නැවත සලකා බැලිය යුතු වෙනවා. සමහර වෙලාවට මේ කරන වර්ජන ඊටාම විහිළු සහගතයි. එක අවස්ථාවක අපේ රටේ හෙද සේවයේ වර්ධනයක් ඇති වුණා.
කාමර වෙන් කර ගැනීම සඳහා තවත් අවස්ථාවක හෙද සේවයේ වර්ජනය කෙරුණා. නිල ඇඳුම සම්බන්ධයෙන් ඇඳුමේ වර්ණය සම්බන්ධයෙන්. ඉතින් එවැනි ඊටාම අතිශය නොවැදගත් කරුණු වලදී පවා මේ මහජන මුදලින් පෝෂණය වී නඩත්තු වන මේ පිරිස් ඒ මහජනයාගේම බෙල්ල මිරිකා අල්ලා ගන්නවා. මේක අපනන් දකින්නේ අර 1960 70 දශකවල ලෝකයේ බහුලව තිබුණේ සිය ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා සන්නද්ධ කණ්ඩායම්, ගරිල්ලා කණ්ඩායම්, ගුවන් මගීන්, එහෙම නැත්නම් බස් මගීන්, නැත්නම් නිලධාරීන් ප්‍රාණ අපයට ගැනීම. එහෙම ප්‍රාණ අපයට ගත්ත අවස්ථාවල ඒ ගනු ලැබූ පිරිස් ඝාතනය කරපු සිදුවීම් තියෙන අවස්ථා තිබෙනවා. ඒ නිසාම 1979 දී පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මේ ප්‍රාණ අපයට ගැනීම නතර කිරීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතියක් සම්පාදනය කළා. ඒ සම්මුතියට අනුව කවර හෝ ඉල්ලීමක් සපුරා ගැනීම සඳහා ඊට කිසිසේත්ම වගකිව යුතු නැති මිනිසුන් ප්‍රාණාපයට ගැනීම, වගකිව යුතු මිනිසුන් වුවත් ප්‍රාණාපයට ගැනීම නම් කර තිබුණේ අපරාධයක් ලෙස. an offense විදිහට. ඒ කියන්නේ දඬුවම් කළ යුතු, දඬුවම් කළ හැකි අපරාධයක් ලෙස. මේ තමයි අපේ රටේ වර්ධන අවිය වර්ධනය තිබෙන අවධිය. ඉතිහාසයේ වැඩ වර්ධන සටන් වෘත්තීය සටන් අවියක් ලෙස දීර්ඝ ඉතිහාසයක් තිබෙන නමුත් එය සංවිධානාත්මක අවියක් ලෙස භාවිතයට එන්නේ ධනේශ්වර ආර්ථික ක්‍රමයේ බිහිවි කර්මාන්ත විප්ලවයේ කාර්මික විප්ලවයට සමගාමීව මහා පරිමාණ සේවා ස්ථාන කම්හල් ව්‍යාපාර ආදී බිහිවීමේදී ඒ මුල් යුගයේදී පැහැදිලිවම කම්කරුවනට අතිශය පීඩාකාරී පරිසරයක් තිබුණේ. ඇතැම් අවස්ථාවල කම්කරුවන්ට පැය 16 18 වැඩ කරන්නට සිදු වුණා එක විට. ඔවුන් වෙහෙසී වැටෙන විට ඔවුන්ට කසපහර දෙන්න ෆෝමන් කෙනෙක් හිටියා. එදා ඒ වැඩ වර්ධන කළ විට රිදුනේ පෞද්ගලික කම්හල් හිමියාට, දීපල හිමියාට, ව්‍යාපාරිකයාට. නමුත් අද මේ වර්ධන සිදු වෙන්නේ රාජ්‍ය අංශයේ, මහජන මුදලින් නඩත්තු වෙන රාජ්‍ය අංශයේ. එසේ රාජ්‍ය අංශයේ සිදුවන වැඩ වර්ධන නිසා පීඩාවට පත්වෙන්නේ ඒවා නඩත්තු කරන ජනතාව. එහි පරිහානිය මේ වැඩ වර්ධන සංස්කෘතියේ කෙතරම්ද කියනවා නම් සමහර අවස්ථාවල දුම්රිය සේවයේ වැඩ වර්ධන ඇති කරනවා. උදේට රටේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයට හෝ වෙනත් නගරවලට ජනතාව ගෙනෙනවා. ඒ ජනයා හවස ගෙදර යන්නට දුම්රිය ස්ථානයට ගිය විට වර්ධනයක්. අඩුම ගණනේ මේ වෘත්තීය සමිති නායකයින්ට තමන් උදේට නගරයට ගෙන ජනතාව හවසට ගෙදරට ඇරලවන්නවත් සීලාචාරකමක් නැහැ. එවැනි වෘත්තීය සමිති සංස්කෘතියක් රටකට ඔරොත්තු දෙනවද? නඩත්තු කළ යුතුද? පවත්වා ගත හැකිද? ගුරුවරුන්ට ප්‍රශ්න ඇති වුණාම ඔවුන් පලිගන්නේ ප්‍රාණාපයට ගන්නේ දරුවන්. මේ ක්‍රමය හරිද වැරදිද කියලා බලන්න දැන් කාලය එළඹී නැද්ද? ඒ තමයි අප මතු කරන ප්‍රශ්නය. මේ කිසිසේත්ම වෘත්තීයක නිරත වූවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා බලපෑම් නොකළ යුතුයි කියන ස්ථාවරය නෙමෙයි. නමුත් ඒ බලපෑම් කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය වඩා හානිකර නම්, එය ශිෂ්ටත්වයට නොගැලපෙනවා නම්, ජනතාවට පීඩාකාරී නම් ඒ සංස්කෘතිය වෙනස් කළ යුතුව තිබෙනවා. අනෙක් අතෙන් මෙසේ හිතූ මතයට මේවා අර ඉංග්‍රීසියෙන් කියනවා wild cat strikes. ඒ ආදී කරන වැඩවර්ධන නිරතුරුව පවතින විට රටක් පවත්වාගෙන යන්නේ කෙසේද කියන ප්‍රශ්නය සමාජයේ සිතා බැලිය යුතු නැද්ද? අද ලෝකයේ සිටින්නේ බරපතල ආර්ථික සහ වසංගතයක් නිසා උග්‍ර වූ තීව්‍ර වූ ආර්ථික සමාජ අර්බුද පරිසරයක. එවැනි අවස්ථාවක කවර හෝ වෘත්තීය සමිතියකට ඒවායේ නායකයන්ට මේ ගැන සිතා බැලීමට යුතුකමක් නැද්ද? මේ අප විශ්වාස කරනවා සමාජයේ සංවාදයට ලක්විය යුතුයි. වෘත්තීය සමිති ත්‍රස්තවාදයත්
LTTE ත්‍රස්තවාදය මෙන්ම පරාජය කළ යුතුයි. අප පසුගිය සතියේ ලෝවටා වැඩසටහනින් රුසියාව සහ යුක්‍රේනය අතර දේශ සීමාවේ වර්ධනය වෙමින් තිබෙන යුද නොසන්සුන්තාව ගැන ඉතා කෙටියෙන් සඳහන් කළා. මේ යුද උණුසුම තවත් උත්සන්න වෙමින් තිබෙන බවට සාක්ෂි පසුගිය ගෙවී ගිය දින කිහිපය තුළ දක්නට ලැබුණු නිසා මා අදහස් කළා මේ සිදුවීම ගැන තවදුරටත් සවිස්තරව සාක්ෂි සහිතව කතා කරන්නට. මන්ද යම් හේයකින් රුසියාව බටහිර රටවල් අන්තරාය අඟවන විදිහට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ හොත් ඉතාම බරපතල ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගත වෙන්න පිළිවන්. දැනටමත් මේ දේශ සීමාවේ නොසන්සුන්තාවක් යුද්ධයකට සූදානම් වීමක් තිබෙන බවට සාක්ෂි තිබෙනවා. ඒවා බටහිර රාජ්‍යයන් විසින් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ නායකයෝ කරන ප්‍රකාශ වලින් රොයිටර්, BBC, AFP, CNN වැනි අන්තර්ජාතික ජනමාධ්‍ය වලින් මේ තොරතුරු එනවා. නමුත් රුසියාවේ ජනාධිපතිවරයා ව්ලාදිමීර් පූටින් පසුගිය බදාදා තමන්ගේ වාර්ෂික මාධ්‍ය හමුව පවත්වමින් කියා සිටියා යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අභිලාෂයක් නැති බව. ජනාධිපති පූටින්ගේ මේ මාධ්‍ය සාකච්ඡාව පැය 4කට වැඩි කාලයක් තිබුණා එක දිගට. ඔහු මේ ප්‍රශ්න ගැන දීර්ඝවශයෙන් සාකච්ඡා කළා. බටහිර ආරංචි මාර්ග කියන විදියට යුක්‍රේන දේශ සීමාවේ රුසියානු හමුදා ලක්ෂයක් පමණ රැස් කොට තිබෙනවා. නවීනතම ප්‍රහාරක යානා, යුද ටැංකි, මිසයිල් ආදිය ස්ථානගත කර තිබෙනවා. යුක්‍රේන් ආණ්ඩුව ප්‍රකාශ කරනවා ඒ රටේ ජනාධිපතිවරයා වොලොඩිමීර් සෙලන්ස්කී ප්‍රකාශ කළා රුසියාවෙන් ආක්‍රමණයක් එල්ලවීමේ අන්තරාය තිබෙන බව. මෙහෙම කියන්න හේතු තියෙනවා තව කරුණු ගණනාව. එකක් තමයි 2014 දී යුක්‍රේනයේ ඇති වුණු අභ්‍යන්තර ගැටුමකදී රුසියානු හමුදාව යුක්‍රේනයට අයත් ක්‍රිමියා නැත්නම් ඇතමුන් කයිමියා නමින් හඳුන්වන ප්‍රදේශය තමන්ගේ පාලනයට ගත්තා. එදා 2014 සිටම රුසියානු දේශ සීමාවට ආසන්න කොටසේ යුක්‍රේන රාජ්‍යයේ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් ඇදී යමින් තිබෙනවා. ලෝකේ ඇමරිකාව සහ බටහිර රටවල් චෝදනා කරනවා රුසියාව මේ බෙදුම්වාදී කණ්ඩායම් වලට ආයුධ සපයන බව, පුහුණුව සපයන බව, අරමුදල් දෙන බව. නමුත් රුසියාව එය ප්‍රතික්ෂේප කරනවා. ඒ බලාපොරොත්තු විය යුතුයි. මොකද ලෝකේ කවර හෝ බලවත් රාජ්‍යයක් නෙවෙයි, දුබල රාජ්‍යයක් වුණත් Taman කරන ක්‍රියාවක ඒ ලෝකයට අහිත කරන වැරදි නම් ඒ වැරද්දක් ලෙස කිසිසේ ප්‍රසිද්ධියේ පිළි නොගන්නා නිසා. දැන් මේ යුද උණුසුම වර්ධනය වීම මාත් කිව්වේ පසුගිය සතියේදී තවත් උත්සන්න වුණා කියලා. බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරිය ඇය රුසියානු ජනාධිපතිවරයාට රුසියාවට අන්තරාය අඟවමින් කියා සිටියා යම් හේකින් රුසියානු හමුදා යුක්‍රේනයට පිවිසෙන හොත් එය රුසියාව කරන බරපතල උපාය මාර්ගික අත්වැරද්දක් බවත් ඒ වැරද්දට ඊටාම වේදනාකාරී ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවනු ඇති බවත් ඔවුන් දැනට කියා තිබුණා. ඒ ප්‍රතිවිපාකයේ ලෙස සම්බාධක රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව. දැනටමත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් රුසියාවට විවිධ සම්බාධක ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ. සමහර විට සත්‍ය වශයෙන්ම ගැටුමක් ඇති වුවහොත් රුසියාවට එරෙහි යුදමය ක්‍රියාමාර්ගවලට පවා පෙළඹෙන්න පුළුවන්. එය තමයි ලෝක ජනතාවට, ලෝක සාමයට මේ
ආර්ථික සහ වසංගත අර්බුදයකින් පීඩාවට පත් ලෝකයට බරපතල ව්‍යසනයක් විය හැක්කේ. මන්ද මේ ගැටුමට මුල්වන පාර්ශවයන් සියල්ලම රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, නේටෝවේ ප්‍රධාන පෙළේ සමාජික රාජ්‍යයන් න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ වී තිබීම නිසා අද ලෝකයේ විද්‍යාඥයෝ අතිමහත් බහුතරය විශ්වාස කරනවා කවර හෝ මොහොතක ඉතා කෙටි දැනුම් දීමකින් හෝ දැනුම් දීමක් නැතිවම න්‍යෂ්ටික යුද්ධයක් ඇවිල්ලා හැකි බව. ලෝකයේ වෛද්‍යවරුන්ගේ සංවිධානයකින් තියෙනවා කල්ප විනාශ ඔරලෝසුව ඩූම්ස්ඩේ ක්ලොක් කියලා එක. ඒ ඔරලෝසුවේ 12ට ලං වෙනවා කියන්නේ මධ්‍යම රාත්‍රී න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙනවා. දැන් මේ 12ට ලංවීම සඳහා තව ඉතා කෙටි කාලයයි ඔවුන්ගේ ඔරලෝසුව සකස් කර තිබෙන ආකාරයට තිබෙන්නේ. ඉතින් මේ අද වර්ධනය වෙමින් පවතින යුද උණුසුම යුද්ධයක් බවට පත් වුවහොත් සිදුවේ හැකි අනර්ථය විනාශය එයින් පැහැදිලි. නිසකවම බලවතුන් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් පෘථිවිය මත මේ අපි දන්නා මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ අවසානයේ ආරම්භය එයයි. කුමක්ද මේ ගැටුමට හේතුව? තාම කෙටියෙන් සලකා බැලුවහොත් රුසියාව ලෝය බල සම්පන්න රාජ්‍යයක්. එය අතීතයේදී සාර් රජවරුන් විසින් පාලනය කරනු ලැබූ අධිරාජ්‍ය. සාර් පාලන සමයේදී විටින් විට යුක්‍රේනය රුසියාවට ඈඳාගෙන තිබුණා. විටින් විට නිදහස් වුණා. 1917 රුසියාවේ ඇති වුණු බෝල්ෂෙවික් විප්ලවයෙන් මඳ කලකට පසු යුක්‍රේනය කලකට පසු විශේෂයෙන් දෙවැනි ලෝක සංග්‍රාමයේ අනතුරුව විශේෂයෙන් යුක්‍රේනයේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමේ සමාජිකයෙක් බවට නැත්නම් සෝවියට් දේශය නමින් හඳුන්වන ඒ රාජ්‍යයේ සාංගමික සමූහාණ්ඩුවක් බවට පත් වුණා. යුක්‍රේනය රුසියාවට ඉතා වැදගත් බල සම්පන්න රාජ්‍යයක් වන. එතකොට රුසියාවේ කළු මුහුදු නාවික බලයනිය තිබෙන්නේ ඒ යුක්‍රේනය ආශ්‍රිතව. ඒ නිසා යුක්‍රේනය තමන්ගේ මිත්‍ර රාජ්‍යයක් ලෙස නැතහොත් තමන්ට පාලනය කළ හැකි රාජ්‍යයක් ලෙස පැවතීම එක් රුසියාවට ඉතා අවශ්‍ය සාධකයක්. සෝවියට් දේශය 1991 දී හරියටම දිනය කියනවා නම් 1991 දෙසැම්බර් 26 වෙනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණා බිඳ වැටුණු බව බෙදී වින්වී ගිය බව. ඒ අනුව යුක්‍රේනය නැවතත් වරක් වෙනම ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. රුසියාව සහ යුක්‍රේනය අතර ඉතා සමීප සංස්කෘතික භාෂා සහ ආර්ථික සබඳතා තිබෙනවා. ඒ නිසා මේ වෙන්වීම දෙරටටම වේදනාකාරී අත්දැකීමක් වුණා. ඉන් අනතුරුව සෝවියට් දේශයේ බිඳ වැටීම මානව වර්ගයාගේ ජයග්‍රහණයක් ලෙස විවරණය කළ බටහිර ජාතීන් උත්සාහ කළා රුසියාවේ දොරකොඩටම තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න. කෙසේද? ප්‍රධාන ක්‍රම දෙකකට. එකක් පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ සමූහාණ්ඩු සහ පැරණි සෝවියට් දේශයේ සමග සන්ධානගතව සිටි නැගෙනහිර යුරෝපීය සමාජවාදී රාජ්‍යයන් නේටෝවේ සහ යුරෝපා සංගමයේ සමාජිකයන් බවට පත් කිරීම. නේටෝ නමින් හඳුන්වන්නේ North Atlantic Treaty Organization. එය බිහි වෙන්නේ 1949. එය නිර්මාණය කළේ එදා බටහිර රටවල් විශ්වාස කළා සෝවියට් දේශයෙන් තමන්ට තර්ජනයක් තිබෙනවා, කමියුනිස්ට් තර්ජනයක් තිබෙනවා. කමියුනිස්ට් වාදීන් ඇවිල්ලා තමන්ගේ රටවල් යටත් කර ගනීවි. එවැන්නකදී ආරක්ෂක පලිහයක් ලෙස පහර දීම සඳහා තමයි නේටෝව නිර්මාණය කළේ. එදා නේටෝවේ සමාජික රටවල් 13යි. අද එය 30ක්. නේටෝව ඇතැම් විචාරකයෝ හඳුන්වන්නේ මානව ඉතිහාසයේ බිහි වූ බියකරුම යුද යාන්ත්‍රණය ලෙස. බියකරුම යුද යාන්ත්‍රණය ලෙස. සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ
ඇමරිකාව සහ බටහිර රටවල් මුල් වෙලා කළ ආක්‍රමණ ගණනාවකටම ඇෆ්ගනිස්තානයේ ඉරාකයේ සිරියාවේ ලිබියාවේ මේ පැරණි යුගෝස්ලාවියාවේ ඒ කළ පාරවලදී ඒ යුද මෙහෙයුම් කළේ නේටෝව. දැන් නේටෝව රුසියාවේ දොරකොඩටම දේශ සීමාව අසලටම ව්‍යාප්ත වෙමින් තිබෙන විට රුසියාව බියපත් වුණා. සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ සෝවියට් දේශයේ උරුමය හිමි වුණේ රුසියාවට. රුසියාව තමයි සෝවියට් දේශයේ විශාලතම රාජ්‍යය. භූමිය වශයෙන් ගත් විට රුසියාව වර්ග කිලෝමීටර් මිලියන 17ක් අතිදැවන්ත රාජ්‍ය. යුක්‍රේනය තමයි ඊළඟට යුරෝපයේ තිබෙන විශාලතම රාජ්‍යය. සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු රුසියාව දුබල රටක් බවට පත් වුණා. පිරිහී ගියා විවිධ හේතු නිසා. එක අවස්ථාවක ටයිම් සංග්‍රහව රුසියාව හඳුන්වා තිබුණේ න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ බර්කිනා ෆාසෝවක් ලෙස. බර්කිනා ෆාසෝ කියන්නේ අප්‍රිකාවේ තිබෙන අතිශය දිලිඳු රාජ්‍යය. නමුත් ව්ලාදිමීර් පුටින් රුසියාවේ නායකත්වයට පත්වීමෙන් පසු ඔහු රුසියාවේ ශක්තිය ආර්ථික බලය යුද බලය නැවත පෝෂණය කළා. අද රුසියාව ඉතාම බල සම්පන්න රාජ්‍ය. ඇතැම් විට බටහිර රටවල් එය සුපර් පවර් කියන නාමයෙන් යළිත් හඳුන්වන අවස්ථා දකින්නට පිළිවන්. එවැනි සුපිරි බලවතුකු කිසිසේත් කැමති වන්නේ නැහැ. තමන්ගේ දේශ සීමාව අසල දොරකඩ තමන්ට සතුරු රාජ්‍ය වලල්ලක් තිබීම. 1991 පස්සේ සෝවියට් දේශයට සමග සන්ධානගතව සිටි පැරණි නැගෙනහිර යුරෝපීය රටවලින් පෝලන්තය, ස්ලෝවැකියාව කියන්නේ චෙකෝස්ලාවැකියාව වෙන්වීමෙන් දෙකඩවීමෙන් සැදුණු එක රාජ්‍යයක්. හංගේරියාව නේටෝවේ සමාජිකයෝ බවට පත් වුණා. ඒ හැර සෝවියට් සමූහාණ්ඩු ලෙස පැවති ලැට්වියා, ලිතුවේනියා ආදී බෝල්ටික් සමූහාණ්ඩුත් නේටෝවේ සමාජිකත්වය හිමි කරගත්තා. දැන් ඊට අමතරව මේ රාජ්‍යයන් ගණනාවක්ම යුරෝපා සංගමය. යුරෝපා සංගමය කියන්නේ බටහිර යුරෝපීය රටවල ආර්ථික වෙළඳ හවුල. ඒ ඉතා බල සම්පන්න සංවිධානය. දැන් මෙසේ මේ රටවල් රුසියාව ඒ දේශ සීමාවේ තිබෙන මේ රාජ්‍යයන් නේටෝවේ සහ යුරෝපා සංගමයේ සමාජිකයන් බවට පත්වීම රුසියාව සලකන්නේ තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස. මේ තමයි ලෝක භූදේශපාලනයේ යථාර්ථය. ඇමරිකාව සලකනවා කියුබාව තමන්ට තර්ජනයක් ලෙස. ඉන්දියාව කලබල වෙනවා ශ්‍රී ලංකාව වෙනත් බලවත් රාජ්‍යයක් සමග මිත්‍ර සන්තවය පටන් ගන්නා විට. ඒ නිසා රුසියාවේ මේ කනස්සල්ල තේරුම් ගත හැකි භූදේශපාලන සාධක අනුව සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු එදා ඒ අවස්ථාවේදී ඇමරිකාවේ ජනාධිපතිවරයාව සිටි කනිෂ්ඨ ජෝර්ජ් බුෂ් නිවේදනය කළා නේටෝව රුසියාවේ දොරකඩට නැත්තම් නැගෙනහිරට ව්‍යාප්ත නොකරන බව. නමුත් ඔවුන් ඒ පොරොන්දුව කඩ කරමින් අද එය කරමින් සිටිනවා. එක් අවස්ථාවක යුක්‍රේනයේ සිටියා ජනාධිපතිවරයෙක්. ඔහුගේ නම වික්ටර් යනුකෝවිච්. ඔහු සෝවියට් දේශයට පක්ෂ පාලකෙක්. මේ වික්ටර් යනුකෝවිච්ට බටහිර රාජ්‍යයන් බලපෑම් කළා නේටෝවට එකතු වන ලෙස යුරෝපා සංගමය සමග තෙල් නලමාර්ග ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කරන ලෙස. එයට යනුකෝවිච් අකමැති වූ විට විවිධ චෝදනා නගා ඒ රටේ වර්ණ විප්ලවයක් ඇති කළා. යනුකෝවිච් පළවා හරිනු ලැබුවා. දැනට යුක්‍රේනයේ තිබෙන්නේ බටහිර හිතයිෂී රුසියාවට එරෙහි ආණ්ඩුවක්. මෙන්න මේ ප්‍රශ්නය තමයි යුක්‍රේනය සහ රුසියාව අතර යුක්‍රේන දේශ සීමාවේ යුද උණුසුම වර්ධනය වීමට බටහිර රාජ්‍යයන් සහ රුසියාව අතර මේ වර්ධනය වෙමින් තිබෙන නොසන්සුන්තාවට ගැටුමට මූලික හේතුව. ඒ මූලික හේතුව තවත් ඔබට විග්‍රහ කළහොත් අද පවතින ලෝක රටාවේ ස්වභාවය මෙය. අද අප ජීවත් වන ලෝකයේ දේශපාලනඥයෝ විද්වතුන් මාධ්‍යවේදීන් ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය මානව හිමිකම් ආදී කුමන ආදර්ශනීය ප්‍රියජනක තේමා පාඨ දේශනා කළත් අවසාන විග්‍රහයේදී ලෝකය පාලනය කරන ප්‍රධාන සාධකය තමයි බලය හා ධනය. නැත්තම් අර තෝමස් හොබ්ස් නමැති දේශපාලන චින්තකයා ග්‍රන්ථයක් ලිව්වා ලෙවයතාන් කියන්නේ මුහුදු රාක්ෂයෙක් මේ බයිබලයේ එන. ඒ ග්‍රන්ථයේ ඔහු කියනවා ලෝකයේ පවතින ස්වභාවය කුමක්ද?
හැමෝම හැමෝට විරුද්ධව යුද වදින සමාජයක්. A war of all against all. අදත් ප්‍රජාතන්ත්‍රවාදයේ සලුපිලි කඩතුරාව ඉවත් කළ විට තිබෙන්නේ ඒ කාරණය. මෙන්න මේ බලතරගේ පවතින කල් ලෝකයේ මෙවැනි ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැකි. පසුගිය සියවසේදී සිදු ආකාරයෙන් මේ ගැටුම් අවසන් කළ නොහැකි නම් බලවතුන් අතර බලතුලනයක් ඇති කිරීම අද අත්කාලීන අවශ්‍යතාවක්. පෘථිවිය මත මනුෂ්‍යයාගේ පැවැත්ම සහතික කිරීම සඳහා ස්තුතියි.